ඉගෙන ඉංග්‍රීසි පාඩමාලාවේ තවත් අලුත් පාඩමක් අපි පටන් ගන්න හදන්නේ. දැන් මේක ඇවිත් මේ අද පාඩම ඇවිත් විශේෂ තැනක්. ඒ කියන්නේ මේ වෙනකන් අපි පාඩම් 11ක් 12ක් තිස්සේ මේ කරගෙන ආපු සේරම දේවල් එක තැනකට එකතු වෙන වෙලාව මේක. හරිද? එතකොට මේ දැන් ඉංග්‍රීසියෙන් මේ වගේ තැනකට කියනවා where the rubber meets the road. Where the rubber meets the road. Meet කියන්නේ හමු වෙනවා. Meets the road. Where the rubber meets the road. ඒ කියන්නේ දැන් අපි වාහනයක් හදනකොට සාමාන්‍යයෙන් අපි මේකමද මේ අදහස කියන්නේ මම හරියටම දන්නේ නැහැ. නමුත් මට හිතෙන්නේ මෙන්න මෙහෙම අදහසක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. වාහනයක් හදනකොට අපි මොනවා හරි උඩ තියලානේ හදන්නේ මේක. මේ පාරේ නෙමෙයිනේ අපි වාහනේ හදන්නේ. ගරාජ් එකේ හරි කොහෙද තමයි හදන්නේ. හදලා ඉවර වෙලා ඊපස්සේ පාරට දානවා. නේද? එතකොට පාරට දානකොට රබර් කියන්නේ ටයර් එක. එතකොට මේ රබර් පාරේ වදින වෙලාව තමයි මේ වෙලාව. ඒ කියන්නේ මේ කෙනෙක්ට මේ තියරි න්‍යායන් ගැන කතා කර ඉන්න පුළුවන්. ඕන තරම් දේවල් කියා ඉන්න පුළුවන්. නමුත් මෙතන තමයි වැඩේ තියෙන්නේ. Where the rubber meets the road. යෙදුමක් එහෙම කියමනක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ. දැන් ඒකට අද දවසේ ගත්තොත් එහෙම today is the place where the rubber meets the road. ඒක තමයි ඔන්න වාහනේ ටයර් පාරේ වදින දවස. එතකොට අපි මේ වෙනකම් කරපුවා ටික ආකෘතියක් හදාගන්න. හරිද? ඉස්සෙල්ලා මේක දැන් අපි මැප් එකක් වගේනේ ඉස්සෙල්ලා යන්නේ. මේ මැප් එක ඉස්සෙල්ලා මතක් කරගන්න. මේ මැප් එකේ අපි මුලින්ම කිව්වා අපිට ಜಾති තුනක් තියෙනවා කියලා. එකක් ඇක්ටිව් වොයිස්. දැන් මේව ආයේ කියවෙනවා. මේක දැන් මේ කතාවම මම 3-4 පාරක් කියලා දෙනවා. හැබැයි නිරන්තර අභ්‍යාස කිරීම අපි සිංහල කියන්නේ සතත අභ්‍යාසය කියන එක තමයි මේ මම ආයෙ කරන්නේ. එතකොට ඔයගලන්ට චුට්ටක් හරි මතක් කරලා තියන්න අමතක වෙලා තියෙනවා. මේක මතක් කරගන්න. දැන් මම මේ මෑතකදී මම බලපු මට හම්බ වෙච්ච එකක් තිබ්බා. අපි යමක් ඉගෙන ගත්තාම මේ ඉගෙන ගත්ත වෙලාවේ ඉඳලා ටික අපේ මතකයේ අඩු වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් දවස් 30ක් යනකොට 187ක් අමතක වෙනවා. දැන් මේ වෙලාවේ විතරක් අපි ඉගෙනගෙන දවස් 30ක් ගියෝ 187ක් අමතක වෙනවා. ඒතකොට මේකට කරන්න තියෙන්නේ මොකද්ද? ආයෙ පොඩ්ඩක් මැද්දට ගිහින් ආයෙ මතක් කරන්න. ආයෙ එතකොට මෙහෙම ඉස්සෙල්. දැන් ඉස්සුණා කියලා මේක ආයෙ යනවා මෙහෙම. හරි. එතකොට ආයෙ මොකද කරන්නේ? ආයෙ ඉස්සන. එතන ආයෙ යන්න පටන් ගන්නවා. දැන් හැබැයි මේකේ පොඩි මේ එකක් තියෙනවා. එකම දේ කරනකොට මේ යන වේගය ටික අඩු වෙනවා. ඒ කියන්නේ මේක ගොඩාක් වේගින් මේ අපේ අමතක වෙලා ගියා නම් දෙවෙනි එක එච්චර වේගින් අමතක වෙන්නේ නැහැ. තුන්වෙනි පාර කරයින් පස්සේ එච්චර වේගින් අමතක වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ ඇත්තම කතාව මේ වැඩේ වෙන්නේ කෙටි කාලීන මතකයේ කියන එක. අපේ කෙටි කාලීන මතකයේ 90% විතර අපිට හම්බ වෙන දේවල් අපි අමතක කරලා චූටි දේවල් ටිකක් තමයි අපි දීර්ඝ කාලීන මතකයට දාගන්නේ. එතකොට මේ අපි කරන්නේ ඇත්තටම දීර්ඝ කාලීන මතකයට ටික දාගන්න. එකපාරක් දෙපාරක් තුන් පාරක් හතර පාරක් පහ පාරක් try කරලා දාගන්න. ඒක හින්දා තමයි මේක මේ ආයෙ කියන්නේ. දැන් නැත්තම් මේ වෙලාවේ ඉඳලා විනාඩි 5ක් වගේ ඇතුළත ඊළඟට කියන්න හදන ටික
මම මීට කලින් මතාව දෙක තුනක කියලා තියෙනවා හරිද නමුත් ආයෙත් කියනවා හරිද පළවෙනි එක ඇක්ටිව් වොයිස් ඇක්ටිව් වොයිස් කියන්නේ කර්තෘකාරක ඇක්ටිව් වොයිස් කියන්නේ කර්තෘකාරක ඊට පස්සේ පැසිව් වොයිස් passive voice කර්මකාරක ඊට පස්සේ කර්මකාරක වලින් පස්සේ be verbs කියලා තව එකක් තියෙනවා be verbs කියන එකට අපිට සිංහලෙන් දාන්න වෙන්නේ be ක්‍රියාපද කියලා verbs කියන එකට ක්‍රියාපද කියලා අපිට දාන්න පුළුවන් නමුත් be කියන එකට වෙන සිංහල වචනයක් නෑ ඒක be verbs කියලාම තමයි දාන්නේ දැන් අපි මේ වෙනකොට මේ active voice කියන එක සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙනවා කර්තෘකාරක කියන එක සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙනවා දැන් ඒකවල අපි ඉවර කරේ මොකද්ද කියලා ආයෙ බලමු දැන් ඒකවල දැන් තුනක් තියෙනවා තුනෙන් active voice එක අරගෙන active voice එක ඇතුලේ අපි බලමු කොහොමද අපි ඉගෙන ගත්තේ මොනවද කියලා ඊට පස්සේ active voice එක ඇතුලේ අපි බලනකොට අපිට ආයෙ මතක නම් active voice කියන එකේ ACTIVE active voice එකේ අපි කාලය අනුව තුනකට බෙදුවා. එතකොට මේ කාලය අනුව බෙදුව එකේ present මම මෙතනට past දාන්න. past present present future කියලා අපි බෙදුවා. හරිද ඊට පස්සේ මේ හැම එකක්ම ආයේ හතරකට බෙදුවා 1 2 3 4 ඊට පස්සේ ප්‍රසන්ට් එකක් ආයේ හතරකට බෙදුවා 1 2 3 4 ෆියුචර් එකක් ආයේ හතරකට බෙදුවා 1 2 3 4 එතකොට අපි past එක ගත්තාම past එකේ simple කියලා එකක් තියෙනවා. එතකොට ඒ කියනවා simple past tense කියලා එකක්. simple past tense කියලා එකක් එනවා. එතකොට ඒකට සමාන්තරවම යන present එකේ එක simple present tense. simple present tense. ඊට පස්සේ ඊළඟට තියෙනවා future එකේ මේ දෙකටම ළඟින්ම යන මේ දෙකේ ආකෘතියම වගේ පිළිපදින simple future tense FUTURE ඊට පස්සේ මේ තුනටම අදාළ වෙන continuous කියලා එකක් තියෙනවා. එතකොට past continuous tense CONTINUOUS continuous tense කියන එකක් තියෙනවා. එතකොට ඒකට අදාළව present එකේ තියෙනවා present continuous tense කියලා. PRESENT continuous 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 tense TENSE. ඊට පස්සේ future එකේ තියෙනවා ඒ වගේම එකක් future continuous tense කියලා. FUTURE CONTINUOUS TENSE. ඊට පස්සේ අපි අන්තිම සති කීපය ඉගෙන ගත්තා past එකට අදාළව perfect කියලා තුනක් තියෙනවා perfect past perfect present perfect future perfect කියලා එකක් තියෙනවා. එතකොට past perfect tense present perfect tense TERFECT future perfect tense FUTURE perfect TERFECT ඊට පස්සේ perfect continuous කියලා තව තුනක් තියෙනවා. එතකොට past වල තියෙනවා past perfect continuous tense CONTINUOUS continuous tense TENSE. ඊට පස්සේ present එකේ තියෙනවා PRESENT present
perfect perfect continuous continuous tense tense present perfect continuous tense ඊට පස්සේ තියෙනවා future perfect continuous tense කියලා එකක් ure මේවා තමයි අන්තිම දවස්වල කරේ future perfect continuous 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 tense ඊට පස්සේ අපි මේ simple past tense simple present tense simple future tense කියලා මුලින්ම යෙදිච්ච එකේ අපි දෙකට බෙදාගත්තා verb be verb කියලා be ක්‍රියාපද කියලා දෙකකට බෙදුණා ඊට පස්සේ simple present tense එකේ ඒ විදිහටම දෙකක් තියෙනවා verb be verb කියලා දෙකක් තියෙනවා be verb ඊට පස්සේ simple future වලට ගියාම future වලත් ඒ විදිහටම දෙකක් තියෙනවා verb be verb කියලා දැන් එතකොට මේකේ අපි පොඩි බෙදීමක් කරගන්නවා මෙන්න මේ simple past tense වල be verb උයි simple present tense වල be verb උයි simple future tense වල be verb උයි අපි වෙනම සලකනවා. එතකොට මෙන්න මේ ටික ගලවනවා. මෙන්න මේ තුන ගලවනවා මෙතන. හරිද? ගලවලා අපි ගන්නවා මෙතන simple past tense වල ගන්න එතකොට verb එක. simple present tense වල අපි ගන්නේ verb එක. simple future tense වල ගන්නේ verb එක. ඊට පස්සේ be verbs වල මේ තුන අපි වෙනම කඩලා ගන්නවා. දැන් එතකොට මේ හැම එකක් ඇතුළෙම තියෙනවා හතරක්. මොනවද හතර? යථාර්ථයේ ප්‍රකාශ. ඒ කියන්නේ positive statements. නැතාර්ථයේ ප්‍රකාශ. negative statements. ඍණාත්මක දාලා ST කියලා අපි දානවා ලේසියෙන්. ඊට පස්සේ positive questions. යථාර්ථයේ ප්‍රශ්න. සහ නැතාර්ථයේ ප්‍රශ්න negative questions එතකොට ඔය හතර මේ හැම එකකම තියෙනවා හරිද එතකොට අපි ගත්තොත් එහෙම මේකේ ඇත්තටම simple past tense කියන එකේ simple present tense කියන එකේ simple future tense කියන එකේ 8ක් තියෙනවා ඇයි verb එකට 4යි be verb එකට 4යි verb එකට 4යි be verb එකට 4යි එතකොට 8යි මෙතන verb එකට 4යි be verb එකට 4යි හරිද එතකොට be verb ටික අපි පස්සේ සලකමු. දැන් එතකොට ගත්තොත් simple past tense එක ගත්තොත් මෙතන තියෙනවා හතරක්. මෙතන හතරයි, මෙතන හතරයි, මෙතන හතරයි. එතකොට හතරේ හතරයි කියන්නේ 16යි. මෙතනත් හතරයි, verb එකට හතරයි, continuous වලට හතරයි, perfect වලට හතරයි, perfect continuous වලට හතරයි. එතකොට එතනත් 16යි, 32යි. ඊට පස්සේ මෙතන හතරයි මෙතන හතරයි future perfect වලට හතරයි future perfect continuous වලට හතරයි 16යි 48යි හරිද ඊට පස්සේ මෙතන මේ be verb එකේ හතර අපි වෙනම සලකමු එහෙම ගත්තොත් be verb එකේ හතරයි මෙතන be verb එකේ හතරයි මෙතන be verb එකේ හතරයි එතකොට එනවා 12ක් හරිද එතකොට අපිට ආව 48ක් 48යි මෙතන 12යි 60යි ඒ කියන්නේ මරන්න හතරේව කීයක් එන්න ඕනද 64 න් බෙදුවහම 15ක් වෙන්න බෑ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි හරිද එතකොට මේ කියන කතාවේ මෙන්න මේ be verb කියන ඒවා ටික අයින් කරොත් 48ක්. ඒ කියන්නේ එක ක්‍රියාපදයක් ගත්තොත් ඒකේ ප්‍රශ්න සහ වාක්‍ය සහ ප්‍රශ්න 48ක් ඕගොල්ලන්ට හදන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඇත්තටම ගත්තොත් මේක ඇතුලේ මේට වඩා තවත් මේකේ විවිධත්වයක් ඇති වෙනවා. හරිද? ඉතින් අපි එහෙමනම් එක එක අරගෙන බලමු. දැන් ඒකට මෙන්න මේක තමයි දැන් ඔයගොල්ලෝ නෝට් එකක් එහෙම දානවා නම් මෙන්න active voice passive voice keyword කියලා ඉස්සෙල්ලා ලියාගත්ත ඊළඟට මෙන්න මෙතන දැන් මේ කෑල්ල සම්පූර්ණයෙන්ම අපි අපේ පාඩම් මාලාවේ මේ වෙනකොට
ආවරණය කරලා ඉවරයි. හරිද? දැන් today is the place where rubber meets the road. දැන් අද තමයි වැඩේට බහින්න හදන්නේ. හරිද? දැන් මෙච්චර කල් ගොඩ පීනුවේ ඔන්න දැන් වතුරට දාන්න හදන්නේ. දැන් මේකේ යෙදෙන්නේ කොයි වෙලාවටද? යෙදෙන්නේ කොයි විදිහටද? මොනවද ඒවයි තියෙන විශේෂ අවස්ථා? ඒවා සේරම අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලම past එක ගමු. හරිද? past එක ගමු. එතකොට past එකේ be verb ටික ගන්නේ නැතුව අනිත් ඒවා ටික ගත්තොත් හරිද? අනිත් ඒවා ටික ගත්තොත් අපිට එනවා simple past tense එක එනවා. එතකොට be verb නැතුව verb විතරයි මෙතන සලකන්නේ. හොඳද? ඊට පස්සේ past continuous එනවා මෙතන. past continuous. nu or us. ඊට පස්සේ මෙතනට එනවා past perfect continuous. past perfect continuous කියන එක එනවා. ඊට පස්සේ past perfect කියන එක එනවා. අපි past perfect continuous මේ පැත්තට ගමු. එතකොට 1 2 3 4 past perfect tense එක තියෙනවා. ඊට පස්සේ past perfect continuous එක තියෙනවා. past perfect continuous tense තියෙනවා. TINUOUS continuous tense. දැන් මේක ඇතුළත මම කියවනේ variations තියෙනවා කියලා. මේක ඇතුළත වෙනස්කම් තියෙනවා, විවිධත්වයන් තියෙනවා කියලා. එතකොට simple past tense එකට එමු. අපි ඉස්සෙල්ලා මේකේ විවිධත්වයන් ගැන කතා කරන කලින් අපි අපට තේරෙන විදිහට සිංහලෙන් ඉස්සෙල්ලා ලියාගෙන යන්න. හරිද? දැන් උන් අපි past එකේ ඉන්නේ. අපි ක්‍රියාපදයේ විදිහට අපට වැදගත්ම දේ eat ගමු. ක්‍රියාපදයේ මොකද? eat. eat. හරිද? දැන් එතකොට මේකේ ක්‍රියාපදයේ ආකාර පහක් තියෙනවා. අපි ඒකත් ඉගෙනනවා. එතකොට ක්‍රියාපදයේ ආකාර පහ මොනවද? අපිට එනවා base එකේ singular subject, plural subject කියලා දෙකක් තියෙනවා. past, past participle, present participle එහෙම නැත්නම් ing කියලා පහක් එනවා. එතකොට මේ පහ එහෙමනම් ඉස්සෙල්ලා උඩින් ලියන්න. plural subject එක eat. singular subject එක eats. past එක ate. ate. past participle එක eaten. eaten. A-T-E-N. ඊට පස්සේ present participle එක එහෙම නැත්නම් ing එක eating. E-A-T-I-N-G. eating. හරිද? අන්තිම කොනටම කියන්නේ එක තවමත් නැහැ කියන්නේ. පොඩි හරි එහෙමයක් වෙලා වීඩියෝ එක පේන්නේ නැත්තම් නේද? plural subject එක eat, base එකේ plural subject එක eat, base එකේ singular subject එක eats, E-A-T-S. අගට plural එකේ අගට s එකතු කරලා තමයි අපි හදලා තියෙන්නේ. අපි එතන ආකාර තුනක් කිව්වා. අගට plural එකේ අගට s එකතු කරලා, plural එකේ අගට es එකතු කරලා, සමහර අවස්ථාවල y අයින් කරලා ies එකතු කරලා අපි singular subject එක හදාගන්නවා. ඊට පස්සේ past එක ate. මේක මතක නම් මේක irregular verb එකක්, අක්‍රමවත් ක්‍රියාපදයක්. මේකේ ඉන්න මේකේ අගට d හරි ed දාලා හරි y අයින් කරලා ied දාලා හරි නෙමෙයි past එක හදලා තියෙන්නේ. දැන් මේක කිව්වහම නිකන් අප්සෙට් වගේ කියලා දැනනවනම් මුලට යන්න මුල හරි අපි වෙනමම සම්පූර්ණ පාඩමක් කරා මේ ක්‍රියාපදවල ආකාර පහ ගැන. ඊට පස්සේ past participle එක eaten, E-A-T-E-N, eaten,
present participle එක eating e a t i n g දැන් අපි එහෙමනම් මේක සිංහල වලට යන්න. හරිද? කර්තෘ විදියට මම කියලා ගන්න. මම කර්තෘ මම නම් capital I හැම වෙලාවෙම I capital දාලා ලියන්න ඕනේ. හරිනේ. දැන් ඒකත් මේ පැත්තේ තියෙනවා. ක්‍රියාපදේ මේ පැත්තේ තියෙනවා. කර්තෘ නැත්නම් subject එක මේ පැත්තේ තියෙනවා. හරිද? මෙතන තියෙන verb එක මෙතන තියෙන subject එක. කර්තෘ කර්තෘ අපිට වැදගත් මොකද මේක කර්තෘ කාරකනේ අපි කරන්නේ. එතකොට simple past tense වලින් අපි ඉස්සෙල්ලා සිංහලෙන් ලියන්නේ. positive statement එක. හරිද? එතකොට අතීත කාලයට අදාළව simple වලින් සරල ආකාරයෙන් තමයි ලියන්නේ. එතකොට මම කෑවා. මේක හරිය වැදගත්. එමීට අල්ල ගන්න. හරිද? ගියර් 5ක් 6ක් තියෙන පුළුවන් වාහනේ. හැබැයි ඉස්සෙල්ලා පළවෙනි ගියර් එක දාලා ක්ලච් එකක් දැම්මලා හෙමීට යන්න පුරුදු වෙන්න. නැතුව පස්වෙනි ගියර් එකට එකපාර දාන්න බෑ. ඉන්න බොහොම හෙමින් මේ යන්නේ. ඒ කියන්නේ ඔබ මගෙත් එක්ක මේ දිගට මේන කෙනෙක් නම් ඒ ඇරෙන්න ඉංග්‍රීසි දන්නේ නැත්තම් මුල ඉඳලා තේරුම් ගන්න පුළුවන් වෙන තරම් හෙමින් තමයි මේ යන්නේ. හරිද? මම කෑවා. ඊට පස්සේ නෙගටිව් ස්ටේට්මන්ට් එක. මොකද්ද නෙගටිව් ස්ටේට්මන්ට් එක එමුද? මම කෑවද? මම කෑවේ නැහැ. කෑවේ නැහැ. මම කෑවේ නැහැ. හරිද? ඊට පස්සේ පොසිටිව් ක්වෙස්චන් එක. මොකද්ද පොසිටිව් ක්වෙස්චන් එක? මම කෑවද? මම කෑවද? ඊට පස්සේ නෙගටිව් ක්වෙස්චන් එක. නැහැ කියලා අහන්න තියෙන ප්‍රශ්නේ. මොකද්ද නෙගටිව් ක්වෙස්චන් එක? මම කෑවේ නැද්ද? මම කෑවේ නැද්ද? දැන් අපි අපේ භාෂාවෙන් ඉස්සර දැනගන්න බෑ මේ කියන්න හදන්නේ මොකද්ද කියලා. එතකොට මම කෑවා අතීත කාලේ මම කෑවා. ඒ ඔය කියන වෙලාවේ මම කෑවේ නැහැ. මම කෑවේ නැහැ. හරිද? ඔය කියන වෙලාවේ මෙතන අතීත කාලේ මම කෑවේ නැහැ. දැන් මේ කාලා දෙන්නේ නෑ මම කෑවේ නැහැ. හරිද? කාලා නැහැ. මම කෑවද කියලා තමයි මේ අහන්නේ. මොකද මතක නැහැ මම කෑවද? මම කෑවේ නැද්ද? හරිද? මේ ටික තමයි අපි ඉංග්‍රීසියට පෙරලා ගන්න ඕනේ. ඊට පස්සේ past continuous වලට එනවා. දැන් මේ simple past. simple past tense. දැන් past continuous වලට අපි එනවා. past continuous වල කියන්නේ දැන් මේක ඇවිල්ලා අතීත කාලේ සිදු වෙච්ච නැත්නම් අතීත කාලේ කරපු දෙයක් ගැන තමයි මේ තියෙන්නේ. past continuous එකේදී ඉන්නේ මොකද්ද? අතීතයේ යම් මොහොතක සිදු වෙමින් තිබිච්ච එහෙම නැත්නම් සිදු කරමින් තිබිච්ච දෙයක් ගැන තමයි මේක කියන්නේ. එතකොට මේකේ පොසිටිව් ස්ටේට්මන්ට් එක මොකක්ද? දැන් කර්තෘ මම. එතකොට මම කමින් හිටියා. මම කමින් හිටියා. මේක හරිය පරිස්සමෙන් අල්ලගන්න. මේක මම මේ දැල දිගෑරියා වගේ එකක් කරන්නේ. එමීට අල්ලගන්න. කොච්චර වෙලා ගියත් කමක් නැහැ මේක තේරුම් ගන්න මේ වීඩියෝ එක 10 ගමනක් හරි ආය බලලා මේක අල්ලගන්න. මම කමින් හිටියා. ඊට පස්සේ නෙගටිව් ස්ටේට්මන්ට් එක. දැන් ඔය කියන වෙලාවේ මම කමින් හිටියා කියලා තමයි ඔය කියන්නේ. ඊට පස්සේ මම කමින් හිටියේ නැහැ. මම කමින් හිටියේ නැහැ. ඊට පස්සේ අපි යනවා පොසිටිව් ක්වෙස්චන් එකට. හරිද? ඔය කියන වෙලාවේ මම කකා හිටියද කියලා තමයි අහන්නේ. එතකොට මම කමින්
හිටියද මම කමින් හිටියද හරිද දැන් බලන්න මේකත් එක්ක සංසන්දනය මම කෑවද මම කමින් හිටියද මේක කියන්නේ එක ස්ථිර වේලාවක් ගැන ඒ වෙලාවේ මොකක් හරි වෙවි තිබ්බද කියලා මේක කියන්නේ මේක එහෙම නෙමෙයි මේක අතීත කාලයට සම්බන්ධ එකක් කියන්නේ මෙයා මම කෑවද මම කමින් හිටියද ඊට පස්සේ අපි නෙගටිව් ක්වෙස්චන් එකට යනවා එතකොට මම කමින් හිටියද කියන එකට එනවා අපි මම කමින් නෙමෙයිද හිටියේ මම කමින් නෙමෙයිද හිටියේ හරිනේ ඔන්න එතකොට past continuous එක ඊළඟට අපි යනවා past perfect එකට past perfect tense එක හරිද ඔන්න positive statement එක නේද මේකේ තමයි තිබුණා හිටියා කියන එක අපි හදලා ගන්න. එතකොට මම කාලා තිබුණා. මේ කියන්නේ මොකද්ද? අතීතයේ යම් මොහොතක් වෙනකොට ඊට කලින් මේ වැඩේ කරලා තිබ්බා කියලා මේ කියන්නේ. මම කාලා තිබුණා. හරිද? මෙතන කියන්නේ මම කමින් හිටියා. ඔය කියන වෙලාව වෙනකොට මම කකා හිටියා. මේ කියන්නේ ඔය කියන වෙලාව වෙනකොට මම කාලා තිබුණා. ඒ වෙනකොට මම බඩගින්න හිටියේ නෑ. ඒ වෙනකොට මම කාලා තිබ්බේ. ඉතින් ආයෙ කන්න වෙලාවක් නෑ. ඉතින් ආයෙ කවුද? ඔය මිනිස්සු එන වෙලාවේ මම කකා නෙමෙයි හිටියේ. මම ඒක කාලා. කාලා මම ගේ ඇතුළට ගිහිල්ලා හිටියේ. මම මේ මිනිස්සු දැක්කේ නෑ. කියලා කියන්නේ මම කාලා තිබුණා. හරිද? ඊට පස්සේ නෙගටිව් ස්ටේට්මන්ට් එක. නෙගටිව් ස්ටේට්මන්ට් එකේදී මම කාලා තිබුණේ නැහැ. මම කාලා තිබුණේ නැහැ. ඊට පස්සේ පොසිටිව් ක්වෙස්චන් එක. මම කාලා තිබුණද? මම කාලා තිබුණද? ඊට පස්සේ නෙගටිව් ක්වෙස්චන් එක. මම කාලා තිබුණේ නැද්ද? කාලා තිබුණේ නැද්ද? හරිද? මම කාලා තිබුණේ නැද්ද? දැන් ඊට පස්සේ අපි මේ අවසානයේ ඉගෙන ගත්ත එකට එනවා past perfect continuous tense එක. හරිද? මේක සිංහලෙන්ම කියලා දෙන එකකින් තමයි වැඩිපුර තේරුම් ගන්න පුළුවන්. positive statement එකේදී අපි කියනවා මම කමින් ඉඳලා තිබුණේ නැහැ. මම කමින් ඉඳලා තිබුණේ නැහැ. හරිද? ඊට පස්සේ නෙගටිව් ස්ටේට්මන්ට් එක. මම කමින් මෙතන තිබුණේ නැහැ කියලා මම දැම්මනේ. වැරදුනා. මම මේක දිහා බලාගෙන හිතේ තියාගෙන තමයි මේක කරේ. කමින් ඉඳලා තිබුණා. ඊළඟ ගැන හිත මම ලිව්වේ. එතකොට මම කමින් ඉඳලා තිබුණා. ඊට පස්සේ නෙගටිව් ස්ටේට්මන්ට් එකේ මම කමින් ඉඳලා තිබුණේ නැහැ. මම කමින් ඉඳලා තිබුණේ නැහැ. හරිද? ඊට පස්සේ අපි යනවා පොසිටිව් ක්වෙස්චන් එකට. මම කමින් ඉඳලා තිබුණද?
දැන් බලන්න මම කාලා තිබුණාද මම කමින් ඉඳලා තිබුණාද? හරිද? මම කාලා තිබුණාද මම කමින් ඉඳලා තිබුණාද? මම කාලා තිබුණේ නැහැ මම කමින් ඉඳලා තිබුණේ නැහැ. හරිද? දැන් මේකේ තියෙන්නේ කන්ටිනියස් එකක්. තේරුණා? මේකේ තියෙන්නේ පර්ෆෙක්ට් කන්ටිනියස්. මේ continuous past continuous coming එදී එතකොට මේකෙදි මෙතන coming ඒ කියන්නේ මොකද්ද මේකේ eating මෙතනට එන්න ඒ කියන්නේ අනිවාර්යෙන් මෙතනට coming වලට eating තමයි එන්නේ අපි ඉංග්‍රීසියට හරවගත්තොත් ගන්නකොට ඊළඟට යනවා මම coming ඉඳලා තිබුණා ඊට පස්සේ අපි negative question එකට යනවා මම coming ඉඳලා තිබුණේ මම කමින් ඉඳලා තිබුණේ නැද්ද මම කමින් ඉඳලා තිබුණේ නැද්ද හරිද දැන් ඔන්න සිංහලෙන් මේ ටික සිංහලෙන් හරිද දැන් මේ past එතකොට මෙතන 4යි මෙතන 4යි මෙතන 4යි මෙතන 4යි 16යි ඔන්න 16 active voice වල කතෘකාරක වල past වලට අදාළ 16 තමයි මේ ලියලා තියෙන්නේ. හරිද? දැන් ඊළඟට අපි යනවා දැන් මේ past එකේනේ හිටියේ. අපි යනවා present වලට. අපි යනවා present වලට. එතකොට මේ විදිහට තමයි past කියලා ලියන විදිහට present කියලා වැඩෙනවා එච්චරයි. ලොකු වෙනසක් නැහැ. එතකොට මෙතනට එනවා simple present tense එනවා ඊළඟට මෙතනට present continuous tense එනවා PRESENT present continuous NUOUS TENSE present continuous tense එනවා ඊට පස්සේ මෙතනට එනවා present perfect tense එනවා present perfect tense එනවා ඊළඟට මෙතනට එනවා present perfect continuous tense CONTINUOUS TENSE present perfect continuous tense එනවා දැන් අපි යමනම් සිංහලෙන් ලියාගෙන යමු කතෘ මම subject එක I verb එක eat එතකොට simple present tense වලට ආවම positive statement එක simple present tense වල කියමු බලන්න මම කනවා මම පුරුද්දක් විදිහට කරන දෙයක් ගැන කියන්නේ මම මස් කනවා මම කිරි බොනවා හරි ඒක තමයි මේ පුරුද්දක් වශයෙන් කරන දේවල් ගැන තමයි කියන්නේ එතකොට නෙගටිව් ස්ටේට්මන්ට් එක මම කන්නේ නැහැ. මම කන්නේ නැහැ positive question එක මම කනවද? මම කනවද ඊට පස්සේ negative question එක මම කන්නේ නැද්ද? මම කන්නේ නැද්ද දැන් ඔයගොල්ලෝ නෝට් එකක් ගහ ගන්නවා නම් අර ඉස්සෙල්ලා එකේ past එකේ හතරම පිරිච්ච වෙලාවේ සම්පූර්ණයෙන්ම සිංහලෙන් ලියලා තිබිච්ච වෙලාවේ ඒක ලියා ගන්න ඕන නම් එතනින් පෝස් කරලා ඒක ලියා ගන්න. මොකද දැන් මේකෙත් නෝට් එක සම්පූර්ණයෙන් පිරුණාම ප්‍රසන්ට් එකට අදාළ නෝට් එක ලියා ගන්න. හරි. දැන් ඊට පස්සේ present continuous tense වලට යනවා. positive statement එක. දැන් මේ වෙලාවේ මේ මොහොතේ කර ඉන්න නැත්නම් සිදු වෙමින් තියෙන දෙයක් ගැන තමයි මේ කියන්නේ. එතකොට අමින් හිටියා. හිටියා. අමින්. හිටියා අතීත කාලේ. එතනින් තමයි අනාගතයේද අතීතයේද වර්තමානයේද කියන වෙනස් වෙන්නේ. මම කමින් ඉන්නවා. හිටියා වුණොත් අතීතේ.
ඊට පස්සේ නෙගටිව් ස්ටේට්මන්ට් එක. මම coming coming හිටියේ නෑ නෙමෙයි ඉන්නේ. මම නෙමෙයි. coming නෙමෙයි ඉන්නේ. ඊට පස්සේ පොසිටිව් ක්වෙස්චන් එකට අපි යනවා. මම කමින්ද ඉන්නේ. මම කමින්ද ඉන්නේ. ඊට පස්සේ නෙගටිව් ක්වෙස්චන් එකට යනවා. මම කමින් නෙමෙයිද ඉන්නේ. මම කමින් නෙමෙයිද ඉන්නේ. අපි ඊළඟට යනවා present perfect tense එකට. දැන් මේකේ අපි සිංහලෙන් කොහොමද එන්නේ කියලා බලමු. එතකොට මේකේ positive statement එකේ දැන් ඉස්සෙල්ලා කිව්වේ past එකේ කිව්වේ මම කාලා තිබුණා කියන එකෙන් තමයි තිබුණා මම කාලා තිබුණා. එතකොට මෙතනට එන්නේ මම කාලා තියෙනවා දැන් අතන තිබුණා කියලා තිබ්බේ මෙතන තියෙනවා කියලා එන්නේ. ඒකෙන් තමයි මේ වෙනස වෙන්නේ. එතකොට නෙගටිව් ස්ටේට්මන්ට් එකේ ඉන්නේ මම කාලා තිබුණේ නැහැ ඇත්තේ නැහැ. කාලා ඇත්තේ නැහැ කියලා තමයි තියනවා නැහැ කියලා නෙමෙයි මේක හදන්න වෙන්නේ. ඒතකොට ඒක සිංහල හරියන්නේ නැති නිසා කාලා ඇත්තේ නැහැ. ඊට පස්සේ පොසිටිව් ක්වෙස්චන් එක. මම කාලා තියෙනවද ඊට පස්සේ නෙගටිව් ක්වෙස්චන් එක මම කාලා නැද්ද ඇත්තේ නැද්ද කියලා තමයි අපි යන්නේ. ඉතින් ඒක අපි මෙතන ඇත්තේ නැද්ද කියලා ලියලා නැද්ද කියලා ලියමු. ඇත්තේ නැද්ද මොකද මෙතනට have තමයි මෙතනට එන්නේ. එතකොට මේ have එක නිසා තියනවා කියන එක මේ එක ඇවිල්ලා තමයි නැහැ කියන එක එන්න ඕනේ. ඉතින් මෙතන නැද්ද කියලා අපි එකමට ලියමු. මම කාලා නැද්ද කියලා ලියමු. හරිද? හැබැයි ඉංග්‍රීසි ක්‍රමයට අනුව ලියුවොත් එන ඇත්තේ නැද්ද කියලා තමයි අපිට අහන්න වෙන්නේ. ඊට පස්සේ present perfect continuous එකට එනවා. positive statement එකට ආවහම මම coming ඉඳලා තිබුණා ඉඳලා තියෙනවා. දැන් ඉස්සෙල්ලා කිව්වේ මම coming ඉඳලා තිබුණා කියලා. එතකොට මෙතන එන්නේ තියෙනවා කියලා. නෙගටිව් ස්ටේට්මන්ට් එකේ එන්නේ මම coming ඉඳලා තියෙන එකක් නැහැ. ඇත්තේ නැහැ. කියලා තමයි අපිට ගන්න වෙන්නේ. coming ඉඳලා ඇත්තේ නැහැ. හරිද? ඊට පස්සේ පොසිටිව් ක්වෙස්චන් එක මම දැන් මෙතන නොතියනවා කියලා ඕනනම් වචනයක් හදලා ගන්නවා. එහෙම ගියාම ටිකක් සිංහල ටිකක් එච්චරම ලස්සන නැති හින්දා මම මේ ඇත්තේ නැහැ කියලා හැදුවේ. හරිද? නැත්තම් මේකට නොයන්න ඉස්සරහට දාලා මම කමින් ඉඳලා නොතියනවා කියලා ටිකක් හදලා ගන්න පුළුවන්. මට හිතෙනවා ඒක එච්චර හොඳ වෙන එකක් නැහැ කියලා. අන්න මුළු ලෝකෙම ඉතින් සිංහල කතා කරන්නේ ලංකාවේ විතරයි. ඒක අපිට ඕනේ විදිහට වෙනස් නොකර ඉන්නවා නම් හොඳයි ඒක. හරිද? ඉතින් ඇත්තේ නැහැ කියලා මේ මම දැන්නේ. හරිද? මම කමින් ඉඳලා තියනවාද? මම කමින් ඉඳලා තියනවාද? ඊට පස්සේ නෙගටිව් ක්වෙස්චන් එක මම කමින් ඉඳලා ඊට පස්සේ අර ප්‍රශ්නේ ආයෙ එනවා. නොතියනවාද කියලා අපිට දාන්න වෙන්නේ ඇත්තේ නැද්ද කියලා ගන්නමු.
ඉඳලා ඇත්තේ නැද්ද? ඉතින් මෙතන නැද්ද කියලා අපි ගමු. ඉඳලා නැද්ද? මම කමින් ඉඳලා නැද්ද කියලා ගමු. හරිද? ඔන්න එතකොට මෙතන 4යි, මෙතන 4යි, මෙතන 4යි, මෙතන 4යි, ඔන්න 16. හරිද? දැන් එතකොට නෝට් එකක් ගහ ගන්නවල මෙන්න මෙතනින් පෝස් කරලා මෙතනින් නවත්තලා මේ නෝට් එක ගහගන්න. දැන් අපි යනවා ෆියුචර් වලට. දැන් ෆියුචර් වලට ගියාම මම මේ සිංහල අදහස ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් අපේ වැඩේ සිංහලෙන් ඉංග්‍රීසි. ඉතින් එතකොට මේක ඉතින් ඉංග්‍රීසියෙන්ම කියලා දෙන්න පුළුවන්. ඉංග්‍රීසියෙන්ම කියලා දෙන්නේ නැතුව මේ සිංහලට මෙන්න මෙහෙම මේක විස්තර කරන්න පුළුවන් කියන එක පෙන්නන්නයි මට ඕන. හරිද? ඒකින්ද තමයි මේ වචන එහෙම කර අමාරුවේ සිංහල හදා හරි මේක කියලා දෙන්නේ. එතකොට ෆියුචර් වලදී සිම්පල් එකේ තියෙනවා සිම්පල් ෆියුචර් ටෙන්ස්. සිම්පල් ෆියුචර් ටෙන්ස් ENSC. දැන් මතක තියාගන්න සිම්පල් ෆියුචර් ටෙන්ස් වල be verb verb කියලා දෙකක් තියෙනවා. මේ verb එක තමයි මේ අපි අරගෙන ඉස්සරහට යන්නේ. හරිද? be verb ටික අපි වෙනම කරමු. simple future tense ඊට පස්සේ future continuous tense future continuous TINUOUS continuous tense TENSC ඊට පස්සේ future perfect tense PER FECT PER FECT perfect tense TEMSC ඊට පස්සේ future 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 perfect PER FECT continuous CONTINUOUS tense TEMSC හරි දැන් මේක මේ අපිට තියෙන චූටි බෝඩ් එකක් නේ ඒක නිසා මේ බෝඩ් එක ඇතුලේ අර සේරම ලිව්වොත් පේන්නේ නැති නිසා තමයි නැත්තම් ලොකු බෝඩ් එකක් තිබුණා මේ පැත්තෙන් පටන් අරන් අර දිගට හෝල් එක වගේ පිටිච් එකක් වුණාට දිගට ගිහලා සේරම එකට ලියලා පෙන්නන්න තිබ්බා. හරිද? ඉතින් එතකොට මේ ඒක අපි කලමනාකරණය කියන මේ සීමිත සම්පත් වලින් අසීමිත ආශාවන් මේ උත්ත කරන්න උත්සාහ කරන එක තමයි අපි කරන්නේ. හරිද? ඉතින් ඕන අපිට තියෙන සීමිත සම්පත් වලින් තමයි මේක කරන්න උත්සාහ කරන්නේ. දිග බෝඩ් එකක් වගේ තිබ්බනම් හෝල් එක වගේ ඒක සම්පූර්ණයෙන් මේ 16 ඒවා තුනම 48ම මෙහෙම ලියලා බෝඩ් එකේ තියන්න තිබ්බා. හරිද? එතකොට සිම්පල් ෆියුචර් ටෙන්ස් වල පොසිටිව් ස්ටේට්මන්ට් එක එනවා. මොකද්ද? මම කාවි. verb එක කනවා. එතකොට මම කාවි. මම කාවි. මම කාවි. මේ වියන්න දාලා ඉතින් අපි අනාගත කාලේ හංගව ගමු. අර දැන් අපිට අනාගත කාලේ සිංහලෙන් හංගවන්න ක්‍රමයක් නැහැ. නෙගටිව් ස්ටේට්මන්ට් එක මම නොකාවි. අර නොයන්න ඉස්සරහට දාලා කාවි කියලා හදාගන්න. පොසිටිව් ක්වෙස්චන් එක මම කාවිද? නෙගටිව් ක්වෙස්චන් එක මම නොකාවිද? මම නොකාවිද? ඊට පස්සේ අපි ෆියුචර් කන්ටිනියස් ටෙන්ස් එකට යනවා. පොසිටිව් ස්ටේට්මන්ට් එක මම කමින් ඉඳීවි. ඒ කියන්නේ අනාගතයේ යම් මොහොතක් ගැන මේ අපි කතා කරන්නේ. අනාගතයේ ඔය කියන යම් ඔය කියන වෙලාවේදී මම කකා ඉඳීවි. හරිද? ඔයා එන වෙලාව වෙනකොට මම කකා ඉඳීවි. හරිද? ඊට පස්සේ නෙගටිව් ස්ටේට්මන්ට් එක මම කමින් නොඉඳීවි. මම කමින් නොඉඳීවි. හරිද? ඊට පස්සේ පොසිටිව් ක්වෙස්චන් එක මම කමින් ඉඳීවිද? මම කමින් ඉඳීවිද?
ඊට පස්සේ නෙගටිව් ක්වෙස්චන් එක. මම කමින් නොයිදීවිද? නොයිදීවිද? ඊට පස්සේ අපි යනවා future perfect tense එකට. positive statement එක. දැන් එතකොට මේ කියන්නේ මොකද්ද? අනාගතේ යම් මොහොතක් තියෙනවා. ඒ මොහොත වෙනකොට මේ වැඩේ කරලා මම කාලා. හරිද? එතකොට අපි past එකේදී කිව්වේ අපි මම කාලා තිබුණා. present එකේදී මම කිව්වේ මම කාලා තියෙනවා. එතකොට තිබුණා තියෙනවා මෙතෙන්දී TAB කියලා එනවා. ඒකෙන් තමයි අනාගත කාලේ නැත්තම් මම කාලා තමයි තුනේදී. එතකොට මෙතෙන් තියෙන්නේ මම කාලා TAB. නෙගටිව් ස්ටේට්මන්ට් එකේ ඉන්නේ මම කාලා TAB. ඊට පස්සේ පොසිටිව් ක්වෙස්චන් එක එනවා මම කාලා TABද? මම කාලා TABද? නෙගටිව් ක්වෙස්චන් එක එනවා මම ඔය කියන වෙලාව වෙනකොට මම කාලා TABද? යම් මොහොතක් ගැන තමයි අපි සලකන්නේ. මේ මොහොතට කලින් කාලා TABද කියලා තමයි අහන්නේ. මම කාලා TABද? මම කාලා TABද? ඊට පස්සේ future perfect continuous වලට අපි යනවා. ඒක positive statement එකේදී අපි කියන්නේ මම කමින් ඉඳලා. ඒ කියන්නේ මේකේ කමින් කියන එකයි කමින් ඉඳීවි කියන එකේ ඉඳලා TAB කියලා මේක ඇරලා ගන්න. එතකොට මම කමින් ඉඳලා TAB. මම කමින් ඉඳලා TAB. ඊට පස්සේ නෙගටිව් ස්ටේට්මන්ට් එකේදී අපි එන්නේ මම කමින් ඉඳලා නොTAB. තියෙන එකක් නැහැ, ඇත්තේ නැහැ කියන එක තමයි මේ කියන්නේ. නොTAB. ඊට පස්සේ පොසිටිව් ක්වෙස්චන් එකේදී මම කමින් ඉඳලා TABද? ඊට පස්සේ නෙගටිව් ක්වෙස්චන් එකට එනවා මම කමින් ඉඳලා නොTABද? යා කවුද සිංහලෙදී? නමුත් මේ අදහස් තේරුම් යාවි කියලා මම හිතනවා. මොකද අපි සිංහලෙන් කිව්වහම ටිකක් වැඩිපුර ඕනම කෙනෙක්ට තමන්ගේ මව් භාෂාවෙන් කියලා දුන්නාම තේරෙනවා වැඩිපුර. හැබැයි සමහර වෙලාවලට අපිට ඉංග්‍රීසියෙන් කියලා දෙන එක සමහරවිට තේරෙනවා, සිංහලෙන් සමහරවිට තේරෙන්නේ නැහැ. මොකද අපි ඇත්තටම සිංහල 100%ක් උපරිමයෙන්ම භාවිතා කරන්නේ නැහැ. ඒකෙන් තමයි ඒක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට මෝටර රථයක් මෙලෙදී ගන්න යනවා කියලා කියන්නේ කාර් එකක් ගන්න යනවා කියන්නේ. කාර් කියන්නේ මෝටර රථයක් කුලියට ගැනීමට මම යනවා කියලා කියන්නේ. අපි කියන්නේ කාර් එකක් රෙන්ට් එකට ගන්න යනවා. එහෙම කියන්නේ. එහෙම හින්දා මේ අපි ගොඩාක් සිංහල හරියට මේක 100%ක්ම පාවිච්චි කරන්නේ නැති නිසා සමහර සිංහල දේවල් කියලා සිංහලෙන් කිව්වම ටිකක් අපට මේ හුරු බවක් දැනෙනවා. ඒ කියන්නේ ඉංග්‍රීසි අපට හුරු බවක් දැනෙනවා. දැන් අපි හිතන්නකෝ ස්ලිප් කියලා කිව්වහම අපට තේරෙනවා. දැන් ඒකට සිංහලෙන් වාචනයක් හදන්න උත්සාහ කරා ලුහුට්ටා කියලා. ඒකට මේ ඔක අර විහිළු ක්‍රමයට කියන එකක් තියෙනවා. සිංහලෙන් දාන්න හදපු වචන උත්සාහ කරලා. එතකොට අර
වාහනවල තියෙනවා මේ එන්ජින් එකේ ඉඳලා පිටිපස්සේ රෝදෙට යන ෂාෆ්ට් එකක් දණ්ඩක්. ඒ දණ්ඩේ තියෙනවා මේ මෙහෙම මේ ජොයින්ට් එකක්. යුනිවර්සල් ජොයින්ට් කියලා කියන්නේ. ටිකක් ඒක සංකීර්ණ ජොයින්ට් එකක්. ඒකට මේ සර්ව ලෝක කූට්ටුව කියලා සිංහලෙන් පරිවර්තනයක් දාලා තිබුණා. දැන් එහෙම කිව්වහම අපිට hina යනවා. හැබැයි අපි හරි ලේසියෙන් යුනිවර්සල් ජොයින්ට් කියන එක පාවිච්චි කරනවා. යුනිවර්සල් කියන්නේ විශ්වය කියන එක. යුනිවර්ස් කියන්නේ විශ්වය කියන එක. එතකොට යුනිවර්සල් ජොයින්ට් කියලා කිව්වහම අපිට hina යන්නේ නැහැ. විශ්වයටම අදාළ මේ සංධිය වගේ එකක් මේකෙන් ඉංග්‍රීසියෙන් කියනවා. හැබැයි එහෙම කිව්වොත් අපිට hina යන්නේ නැහැ. හැබැයි අපිට සර්ව ලෝක කියලා කිව්වම අපිට hina යනවා. ඉතින් මේ එහෙම එකක් තියෙනවා. අපිට සිංහලෙන් සමහර ඒවාට නුපුරු බවක් දැනෙනවා. ඉංග්‍රීසියෙන් ඒවා අපි කිසි ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරනවා. හරිද? හා. දැන් එතකොට මේ තියෙන්නේ මේ වෙනකන් අපි කරේ එතකොට ඔන verbs දාලා කරන ටික. දැන් අපි යනවා be verb වලට. හරිද? be verb වලදී මතක නම් යම් තත්ත්වයක් ගුණාංගයක් ගැන තමයි අපි කියන්නේ. යම් කරුණක් අපි හිතමු මෙහෙම දැන්. අපි ගමු මම කියන එක කර්තෘ විදියට ගමු. අපි ගුණාංගයේ විදියට හොඳ ගමු. මම හොඳ කියන එක ගමු. එතකොට be ක්‍රියාපදයෙන් තමයි මේ e කියන එක නැත්නම් ය කියන එක දාන්නේ. හොඳය නැත්නම් මම හොඳ e කියන එක හදාගන්න. එතකොට මම කිව්වහම I, හොඳ කිව්වහම good. මේ ය e දැන් මේක අතීත කාලයට වුණාම හොඳ වුණා. අනාගත කාලයට වුණාම වේවි. කියන තමයි හදාගන්න වෙන්නේ. හරිද? දැන් මම මේක මේ කරගෙන ගියාම තේරෙයි. දැන් එතකොට මේකේ දැන් simple present tense, simple past tense, simple future tense තමයි ගන්න තියෙන්නේ. එතකොට අපි simple past tense ගමු. දැන් ඉතල simple present එක කරන්නයිමු. simple present tense, present, present, simple present tense එකේ be verb එක. එතකොට මොකක් හරි තත්ත්වයක් ගුණාංගයක් නේ මෙතන කියන්නේ. මොකක් හරි කරුණක් නේ අපි කියන්නේ. එතකොට simple present tense වල be verb එක තමයි දැන් අපි කරන්න හදන්නේ. එතකොට අපි යනවා positive statement එකට. දැන් අපි ගත්තේ හොඳනේ. එතකොට මම හොඳයි. තමයි positive statement එක. අපි යනවා negative statement එකට. එතකොට මම හොඳ නැහැ. මම හොඳ නැහැ. ඊට පස්සේ අපි යනවා positive question එකට. මම හොඳයිද? මම හොඳයිද? ඊළඟට යනවා negative question එකට. මම හොඳ නැද්ද? මම හොඳ නැද්ද? දැන් අපි හිතමු මහවැලි ශ්‍රී ලංකාවේ දිගම ගඟයි කියලා කිව්වොත් මහවැලි ශ්‍රී ලංකාවේ දිගම ගඟයි. මහවැලි ශ්‍රී ලංකාවේ දිගම ගඟ නොවේ. මහවැලි ශ්‍රී ලංකාවේ දිගම ගඟද? මහවැලි ශ්‍රී ලංකාවේ දිගම ගඟ නොවේද? හරිද? එතකොට මෙහෙම තමයි මේ හතර එන්නේ. ඊට පස්සේ අපි යනවා simple past tense එකට යනවා. simple past tense එකේ be verb එකට මේ යන්නේ. එතකොට මේකේ ලොකු දිග වාක්‍ය වලට යන නැතුව අපි කෙටියට මේ ආකෘතිය පැහැදිලි කරගමු. එතකොට positive statement එකේදී මම හොඳ වුණා. නැත්නම් මම හොඳට හිටියා. හොඳට හිටියා.
ඊට පස්සේ අපි යනවා නෙගටිව් ස්ටේට්මන්ට් එකට. එතකොට එන්නේ මම හොඳ උනේ නැහැ. මම හොඳ උනේ නැහැ. එහෙම නැත්නම් අපි ගන්නවා මම හොඳට හිටියේ නැහැ. ඊට පස්සේ පොසිටිව් ක්වෙස්චන් එකට අපි යනවා. මම මොකද මම හොඳට හිටියද? හරිද? එහෙම නැත්නම් මම හොඳ වුණාද? ඊට පස්සේ අපි යනවා නෙගටිව් ක්වෙස්චන් එකට. මම හොඳට හිටියේ නැද්ද? එහෙම නැත්නම් මම හොඳ උනේ නැද්ද? මම හොඳ උනේ නැද්ද? හරිද? ඊට පස්සේ අපි යනවා simple future tense එකේ be verb වලට. හරිද? simple future tense එකේ be verb වලට. එතකොට positive statement එකේ ඉන්නේ මම දැන් මේ අනාගතය ගැන කියන්නේ. මම හොඳ වේවි. නෙගටිව් ස්ටේට්මන්ට් එක දැන් අනාගතයේදී එහෙම වෙන එකක් නැහැ කියලා අපිට කියන්න ඕන. මම හොඳ නොවේවි. ඊට පස්සේ පොසිටිව් ක්වෙස්චන් එක. මම හොඳ වේවිද? නෙගටිව් ක්වෙස්චන් එක. මම හොඳ නොවේවිද? හරිද? ඔන්න එතකොට simple past tense, simple present tense, simple future tense වල be verb වල ඊටාම සරලව මේ ආකෘතිය හදලා බෙන්නේ. දැන් ඒකවල මෙතන 4යි මෙතන 4යි මෙතන 4යි 12යි. ඒකවල එහෙම තමයි 60 එන්නේ. හතයි ඉස්සෙල් 48යි මේකේ 12යි. එහෙමනම් දැන් නෝට් එකක් ගහ ගන්නවා නම් මෙතනින් නෝට් එකක් ගහගන්න. හරි. ඊට පස්සේ දැන් අපි මේක ඉංග්‍රීසියට දාමු. ඉංග්‍රීසියට දානකොට ඇත්තටම මම විතරක් නෙවෙයි අපිට සමහර අවස්ථාවල ඔහු හරි ඇය හරි ඒක වචනයක් දාන්න වෙනවා නැත්නම් බහු වචනයක් දාන්න වෙනවා you we they වගේ වචනයක් දාන්න වෙනවා. එතකොට මොකද අවස්ථා අනුව වෙනස් වෙනවා. කියන්න ඕන දේවල් වෙනස් වෙනවා. do වෙනවා, does වෙනවා, and is are එනවා. එතකොට අපිට අවස්ථාවෙන් අවස්ථාවට යොදා ගන්න helping verbs එහෙම නැත්නම් be verbs වෙනස් වෙන නිසා අපිට සිද්ධ වෙනවා එක එක කර්තෘ ගන්න. හරිද? දැන් එහෙනම් අපි වැඩේ පටන් ගමු. එක එක කර්තෘ ගන්න අපිට සිද්ධ වෙනවා. එහෙමනම් අපි වැඩේ පටන් ගමු. එක දැනකට මම කියන එක ගන්නම්. ඊට පස්සේ අපි subjects තුනක් ගමු එතකොට. අරගෙන එකින් එක බලාගෙන යමු. හරිද? එකින් එක බලාගෙන යමු. එතකොට subject විදිහට SUB JECT subject එක විදිහට එක වෙලාවක අපි ගන්නවා I. තව වෙලාවක ගන්නවා අපි බහුවචනෙට අපි ගමු we. අපි ඒක වචනෙට අපි ගමු it. ඌ කියන එක. අපිට ඕන නම් ඒක කියන එකක් ගන්න පුළුවන්. නමුත් කනවා කියන එකට අදාළව ඒක ගන්න බැරි නිසා ඌ කියන එක විතරක් ගමු. හැබැයි මෙතන අපි ලියමු ඒක කියන එකේ අදහසක් ලියමු. හරිද? දැන් ඒක කියලා ගත්තාම ඒක කනවා කියලා කියන්න බෑනේ. පොත කනවා කියලා කියන්න බෑ. නේ. පොතේ තව මොන හරි දෙයක් කන්නේ නෑනේ. කන නැති නිසා.
කනවා කියන්නේ පණ තියෙන කෙනෙක් කරන වැඩක් නේ. සතෙක් හරි කෙනෙක් හරි කරන වැඩක් නේ. ඒ නිසා අපිට ඌ කියන එක තමයි මෙතනදි ගන්න වෙන්නේ. ඉට් කියලා තමයි ගන්න වෙන්නේ. හැබැයි ඒක කියන තේරුමක් තියනවා කියන එක මතක තියාගන්න. හරි. දැන් අපි එහෙමනම් ඔන්න යමු ඉස්සෙල්ලම ප්‍රසන්ට් කරමු. හරිද? අපි ඉස්සෙල්ලම යම් ප්‍රසන්ට් වලට. නැත්නම් අපි මෙහෙම කරමු. දැන් අපි සිංහලවලදී කරේ අතීත කාලයේ වට ඉවර කරලා වර්තමාන කාලයේ වට ඉවර කරලා අනාගතයේ වට ඉවර කරපු එකනේ. ඉංග්‍රීසියෙන් කරන එකේදී අපි සිම්පල් ටික ඉස්සෙල්ලා ඉවර කරනවා. ඊට පස්සේ කන්ටිනියස් ටික ඉවර කරනවා. ඊට පස්සේ පර්ෆෙක්ට් ටික ඉවර කරනවා. ඊට පස්සේ පර්ෆෙක්ට් කන්ටිනියස් ටික ඉවර කරනවා. හරිද? හා. එතකොට ඒ සිංහලෙන් අපි ගත්ත එක ක්‍රමයකට ඉංග්‍රීසියෙන් අපි ගන්න වෙන අනිත් ක්‍රමයකට. හරිද? එහෙමනම් ඒ කියන්නේ මෙහෙමනේ. දැන් අපිට 12 තියෙන්නේ කොහොමද? අපිට මෙහෙමනේ තියෙන්නේ. past present future කියලා අපිට එනවා. ඊට පස්සේ මේක ඇතුලේ ආයෙ හතරක් බෙදලා තියෙනවනේ. කොහොමද තියෙන්නේ අපිට? හරිද? එතකොට මේ පැත්තට එනවා simple continuous perfect ඊළඟට perfect continuous. දැන් මම මේ සරල චිත්‍රයක් ඔයගොල්ලන්ට දෙන්නේ. එතකොට මේ හැම එකක් ඇතුළේම හතර ගානේ තියෙනවා. හැම එකක් ඇතුළේම හතර ගානේ තියෙනවා. හරිද? එතකොට ඉස්සෙල්ලා අපි කරේ කාලය අනුව අරගෙන තමයි හතර කරේ. ඒ කියන්නේ මේ හතර එකපාරක් කරනවා. past එකේ හතර එකපාර කරනවා. present එකේ හතර එකපාර කරනවා. future එකේ හතර එකපාර කරනවා. එහෙමනේ අවස්ථාවන් තුනකනේ කරේ. දැන් කරන්න හදන්නේ මේ අතර. simple එකේ තුන එකපාර කරනවා. continuous එකේ තුන එකපාර කරනවා. perfect එකේ තුන එකපාර කරනවා. ඉංග්‍රීසියෙන් කරන්නේ. perfect continuous එකේ තුන එකපාර කරනවා. හරිද? ඉස්සෙල්ලා කරේ මෙහෙම දැන් කරන්න හදන්නේ simple ඒවා ටික එකට කරනවා, continuous එකට කරනවා, perfect එකට කරනවා, perfect continuous එකට කරනවා. හරිද? හා. එහෙනම් ඔන්න අපි ඉස්සෙල්ලාම simple කියන එක ගමු. simple. අපි ගන්න හදන්නේ simple වල තුන. දැන් simple එක අපි ගත්තාම අපට එනවා අපි මේ පැත්තෙන් ලියාගමු simple present tense. simple present tense. PRESENT simple present tense තියෙනවා මෙතන. ඊට පස්සේ මේ පැත්තට අපි ගමු simple past tense, simple past tense සහ simple future tense. දැන් ඔන්න simple ටික එකපාර කව කරන්න හදන්න. ඉංග්‍රීසියෙන් කියලා දෙන්න හදන්න. simple future tense. simple future tense. හරි. දැන් එතකොට simple present tense ගත්තාම අපි ඉස්සෙල්ලා මම කියන එක ගමු. හරිද? එතකොට මේකෙදි ඒක වචන වලදී එක විදිහක්, බහු වචන වලදී එක විදිහක්. මේක මම ඉස්සෙල්ලා කියලා දීලා තියෙනවා. එතකොට මේ I කියන එකත් බහු වචන කැලලට තමයි අයිති වෙන්නේ. හරිද? එතකොට ඒක නිසා මේක ඇතුලේ දෙකක් අපිට කරන්න වෙනවා. simple present tense ගැන මම මේ කියන්නේ දැන් මේ. එතකොට simple present tense එකේදී ඒක වචන බහු වචන කියන බෙදීම් දෙක තියෙනවා. ඒකින්ද අපිට
IV කියන දෙක බහුවචන වලට අයිති වෙන්නේ. it කියන එක ඒක වචන වලට අයිති වෙන්නේ. ඉතින් ඒක නිසා මෙතනදී මම අපි කියන එක ගන්නවා. එතකොට පළවෙනියට අපිට ගන්න වෙන්නේ පොසිටිව් ස්ටේට්මන්ට් එක. පොසිටිව් ස්ටේට්මන්ට් එකේදී අපි කනවා. කොහොමද අපි ඉංග්‍රීසියෙන් ලියන්නේ? අපි කනවා we eats we eat. දැන් අපි මේක ඒක වචන කැලලට යනවා. එතකොට ඌ කනවා. කොහොමද අපි හදන්නේ? it eat it දාලා EATS. මෙන්න මෙතන තමයි වැදගත් තැන තියෙන්නේ. දැන් අපි යනවා නෙගටිව් ස්ටේට්මන්ට් එකට. එතකොට අපි කන්නේ නැහැ. එතකොට අපිට හෙල්පින් verb එකක් ඕන වෙනවා. මොකද්ද හෙල්පින් verb එක? do. එතකොට අපි we do not eat කියලා තමයි කියන්නේ. එතකොට මේකේ do not ඕන නම් අපිට කෙටි කරන්න පුළුවන් don't කියලා. උඩගමාව DON උඩගමාව T. එතකොට we do not eat කියන්නත් පුළුවන් we don't eat කියන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මේ පැත්තට යනවා. අපි කන්නේ නැහැ වගේම මෙතනට මොකද වෙන්නේ? ඌ කන්නේ නැහැ කන්නේ නැහැ. දැන් එතකොට මෙතන ඒක වචන නිසා අපි helping verb එකට es එකක් දාලා helping verb එකට es එකක් දාලා දැන් මෙතන අපි verb එකට s එක දැම්මේ eat නේ eats කරගත්තේ. එතකොට මෙතනදී අපි helping verb එකට es එකක් දාලා does කියන එක හදා ගන්නවා. එතකොට it does not DOES does not eat කියලා තමයි එන්නේ. එතකොට eat එකේ කිසි වෙනසක් කරන්නේ නැහැ. does එක තමයි අපි වෙනස් කරන්නේ. do එක does කරලා අපි ඒක වචනය බව හංගෙවුවා. එතකොට මෙතන does කියන එකත් ඕන does not කියන එක doesn't කියලා හදා ගන්න පුළුවන්. DOES N පුඩකමා T. එතකොට it does not eat නැත්නම් it doesn't eat කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා positive question එකට. අපි කනවද? අපි කනවද? එතකොට helping verb එක මුලට ගේනවා. do එතකොට do we do. eat එතකොට do වල D අකුර කැපිටල් දාන්න ඕනේ. මොකද වාක්‍යයක නැත්නම් මේ ප්‍රශ්නේ මුල් අකුර. එතකොට හැම වෙලාවෙම කැපිටල් තියෙනවා. do we eat. අගට ප්‍රශ්නාර්ථ ලකුණ එනවා. අපි කනවද? do we eat. ඊට පස්සේ අපි ඒක වචන පැත්තට යනවා. ඌ කනවද? ඌ කනවද? හරිද? එතකොට අපි දානවා do නෙමෙයි මෙතන does තියෙන්නේ. එතකොට අපි does ඉස්සරහට ගන්නවා. does it eat eat. දැන් මෙතන does තියෙන නිසා eat වල වෙනසක් කරන්නේ නැහැ. does it eat. ඌ කනවද? ඊට පස්සේ අපි නෙගටිව් ක්වෙස්චන් එකට යනවා. අපි කන්නේ නැද්ද? අපි කන්නේ නැද්ද? ඊට පස්සේ අපි මෙතෙන්දී අපි මුලින් පාඩම් වල ඉගෙන ගත්තා do එකයි helping verb එකයි not එකයි එකතු කරලා මුලට ගෙනියනවා කෙටි කරලා. එතකොට don't කියන එක තමයි මෙතෙන්ට එන්නේ. don't we eat. ප්‍රශ්නාර්ථ ලකුණ. ඊට පස්සේ අපි ඒක වචන පැත්තට එනවා. ඌ කන්නේ නැද්ද? ඌ කන්නේ නැද්ද? හරිද? එතකොට මෙතනදී does තියෙන්නේ. හරිද? does එකත් එක්ක not එකතු කරලා කෙටි කරලා මුලට ගන්නවා. එතකොට doesn't. මේක කෙටි කරන්නේ නැතුව යොදන්න බෑ. හරිද? does not eat කියලා කියන්නේ දැන් doesn't eat කියලා තමයි කියන්නේ. DOES N උඩකමා T doesn't eat eat. ඌ කන්නේ නැද්ද? දැන් ඊට පස්සේ අපි simple past එකට යනවා. දැන් past එකේදී
මෙතන වගේ ඒක වචන බහු වචන කියලා ප්‍රශ්නයක් නැහැ. මෙතනදී අපට ඕන වෙන්නේ මොකද්ද? සහාය ක්‍රියාපදයේ ඕන වෙන්නේ did විතරයි. එක් කියන එකෙන් අතීත කාලේ හඟවන. හරිද? හා. එතකොට දැන් අපි මේ වෙනකන් දැන් මොන බලන්නකො. මෙන්න මෙතනදී අපි ඒ කියන්නේ simple present tense වලදී positive statement එකේදී අපිට eats ඕන වුණා. දැන් eats කියන්නේ මොකද්ද? base එකේ singular subject එක මේ තියෙන්නේ. ඔන්න මේක පාවිච්චි කරා. ඊට අමතරව අනික හැමතැනම අපිට පාවිච්චි කරන්න ඕනේ eat. තේරුණාද? එතකොට අපි මේ වෙනකම් පාවිච්චි කරේ simple present tense එකෙන් පාවිච්චි කරේ eats කියන එක විතරයි. හරිද? මේ දෙකෙන් අපි සම්පූර්ණයෙන්ම මේ positive statement negative statement positive question negative question සම්පූර්ණයෙන් ආවර්තනය කරා. දැන් අපි යනවා simple past tense එකට. simple past tense එකේදී අපිට ඕන වෙනවා මෙන්න මේ වචනේ. past tense එක අපිට ඕන වෙනවා. ate කියන එක. එතකොට මේකේ කිසි ගැටලුවක් නැහැ. මම කිව්වත් අපි කිව්වත් ඌ කියලා කිව්වත් මේකේ verb එකේ past tense එක verb එකේ past එක පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරලා දාන්න පුළුවන් කිසි වෙනසක් නැහැ. එතකොට මම මේකට මම කියන එක ගන්නම්. මම කෑවා. මම කෑවා. අතීතේ කරපු වැඩක් මේ කියන්නේ. මම කෑවා. එතකොට කොහොමද අපි කියන්නේ? I ate. ඔන්න ate කියන එක ගත්තා. හරිද? ඊට පස්සේ නෙගටිව් ස්ටේට්මන්ට් එකට යනවා. දැන් නෙගටිව් ස්ටේට්මන්ට් එකේ ඉඳලා ඉතුරු ප්‍රශ්න දෙකට අපිට හෙල්පින් verb එක ඕන වෙනවා. හෙල්පින් verb එකකින් අතීත කාලේ අඟවන නිසා ක්‍රියාපදයේ අතීත කාලේ අඟවන්නේ නැතුව ඉන්න. ක්‍රියාපදයේ සාමාන්‍ය විදිහට තමයි ගන්න. එතකොට මම කෑවේ නැහැ. දැන් මේ අතීත කාලේ අදාළව තමයි කතාව කියන්නේ. එතකොට I did not eat. අන්න දැක්කද? එතකොට අපිට මෙන්න මේක ඕන වෙනවා. eat. plural subject එක. did not eat. මෙතන did නිසා අතීත කාලේ අඟවලා තියෙන. ඒක නිසා ආයේ verb එකකින් අතීත කාලේ අඟවන්න යන්නේ නැහැ. එතකොට මෙතන didn උඩකම t කියලා වුණා කෙටි කරන්නත් පුළුවන්. I didn't eat කියන්නත් පුළුවන්. I did not eat කියන්නත් පුළුවන්. ඊට පස්සේ අපි යනවා positive question එකට. එතකොට මම කෑවද? මම කෑවද? හරිද? එතකොට අතීත කාලයෙන් එනවා කොහොමද? අතීත කාලේ helping verb එක අපි මුලට ගන්නවා. did නේ අපේ helping verb එක did මුලට ගන්නවා. එතකොට d අකුර capital දාන්න ඕනේ මේ ප්‍රශ්නේ පළවෙනි අකුර නිසා. did I eat? did I eat? මොකද eat දාන්නේ අතීත කාලේ වුණාට මොකද මේ did වලින් අතීත කාලේ හඳවලා තියෙන්නේ. did දාපු ගමන් අපි දන්නවා දැන් මේකේ අතීත කාලේට අදාළ කතාවක් තමයි මේ කියන්නේ යන්නේ කියලා. එතකොට did I eat? දෙපාරක් අපි අතීත කාල හඳවන්න යන්නේ නැහැ. ඊට පස්සේ අපි යනවා නෙගටිව් ක්වෙස්චන් එකට. මම කෑවේ නැද්ද? මම කෑවේ නැද්ද? එතකොට මෙතනදී helping verb එකත් එක්ක not එකතු කරලා කෙටි කරලා තමයි ඉස්සරහට දාන්නේ. එතකොට did නෙමෙයි didn't. did not කියලා කියන්න එපා. එතකොට වැරදි. didn't I eat? didn't I eat? හරිනේ? I ate, I didn't eat, did I eat, didn't I eat? ඊට පස්සේ අපි යනවා simple future tense එකට. simple future tense එකේ ඔන්න positive statement එක. මොකද්ද? දැන් මේකෙත් අනාගත කාලයට අදාළව අනාගත කාලයේ හඟවන පදය will. අනාගත කාලයේ හඟවන පදය will. හරිද? එතකොට මේක විතරයි තියෙන්නේ will විතරයි තියෙන්නේ.
එතකොට මේකේ I දැම්මත් එක වචනයක් දැම්මත් බහු වචනයක් දැම්මත් මම දැම්මත් මේකේ ආකෘතියේ වෙනසක් නැහැ. හරිද? එතකොට මේ ආකෘතිය ඇතුලේ කොටස් දෙකක් තියෙනවා. නමුත් මෙතන වෙනසක් නැහැ. මෙතන වෙනසක් නැහැ. pronouns හතම දැම්මත් එක වචනයක් දැම්මත් බහු වචනයක් දැම්මත් කිසි ගැටලුවක් නැහැ. මේකේ වෙනසක් නැහැ. future එකෙත් එහෙමම තමයි. එතකොට මම කාවි අනාගත කාලයට දාලා වියන්න දාලා ඔන්න මම සිංහලෙන් හැදුවා. මම කාවි. එතකොට අපි අනාගත කාලය හංගවන්න will දානවා. I will eat. හරිද? දැන් ඔන්න බලන්න මෙතන වැඩි. මෙතන වැඩි බලන්න. දැන් මෙතනදී අපි ගත්තා simple present tense එකේදී අපිට වුණා eat eats කියන දෙක. simple past tense එකේදී අපිට වුණා ate eat කියන දෙක. දැන් simple future tense එකේදී අපට ඕන වෙන්නේ මෙන්න මේක විතරයි. මෙන්න මේක විතරයි. ඒ කියන්නේ plural subject එක විතරයි. ආකාර පහෙන් plural subject එක විතරයි අපිට ඕන වෙන්නේ. දැන් ඇත්තටම ගත්තොත් මේ ටිකේ සම්පූර්ණයෙන්ම ගත්තොත් හරිද? ඒට ඕනේ කොතනදි විතරයිද? මෙන්න මෙතනදි විතරයි. simple past tense එකේ positive statement එකේදී විතරයි. මෙන්න මේක ඕනේ eats ඕනේ කොතනදි විතරයිද? මෙන්න මෙතනදි විතරයි. simple present tense එකේ ඒක වචන වලින් දානකොට positive statement එකේදී විතරයි. හරිද? අනික හැමතැනම මොකක්ද දීලා තියෙන්නේ? අනික හැමතැනම දීලා තියෙන්නේ eat. හරිද? එතකොට විශේෂ තැන් දෙක මොකද්ද? මෙන්න මෙතනයි. මෙන්න මෙතනයි. මෙන්න මෙතනයි. ඔතනදී තමයි ඔන්න ඔය තැන් දෙකේ තමයි මේකයි මේකයි පාවිච්චි කරන්නේ. අනික හැමතැනම මේ දුර මොකද්ද? eat. වෙනස්කම් කරේ මොනවද? helping verb වල. හරිද? මේකයි. මෙතන does දාලා අපි ඒ වෙනස හදාගත්තා. මෙතනදී did දාලා හදාගත්තා. අනාගත කාලයේ මෙතනදී will දාලා හදවගත්තා. හරිද? ඊට පස්සේ negative statement එක. negative statement එක අපි හදාගන්නවා. මම නොකාවි. එතකොට අපිට මෙතනට will වලට පස්සේ not දාන්න පුළුවන්. I will not eat. I will not eat. එතකොට will not කියන එක අපිට කෙටි කරලා ගන්න පුළුවන්. කොහොමද? won't කියන. W O N උඩකමා T. මේක શબ્ද වෙන්නේ W A N T. එහෙම නැත්නම් අවශ්‍යයි වුමනායි කියලා කියනකොට කියන ක්‍රියාපදයේ શબ્දෙම තමයි මේ කියන්නේ won't. එතකොට I will not eat නැත්නම් I won't eat. ඊට පස්සේ අපි යනවා positive question එකට. මම කාවිද? මම කාවිද? දැන් මොකද කරන්නේ? will ඉස්සරහට ගේනවා. එතකොට will I eat? will I eat? ඊට පස්සේ negative question එකට යනවා. මොකද්ද? මම නොකාවිද? එතකොට will එක not එකතු කරලා කෙටි කරලා ඉස්සරහට දාන්න තියෙනවා. ඔන්න දැම්මා. won't. W O N උඩකමා T won't I eat? මම නොකාවිද? හරිද? දැන් එතකොට නෝට් එකක් ගහ ගන්න ඕන. මේ කැලේ නෝට් එකක් ගහ ගන්න තියෙනවා. දැන් එතකොට ඇත්තටම මේක හරි සරල කරලා නෙමෙයි තියෙන්නේ. දැන් එතකොට මේකට අපිට ඕන තව කැලලක් එකතු කරන්න පුළුවන්. කැලි දෙකක් එකතු කරන්න පුළුවන්. තුනක් එකතු කරන්න පුළුවන්. එතකොට අපි ගමු මෙහෙම ඌ මස් කන්නේ නැහැ. නැත්නම් අපි මස් කන්නේ නැහැ කියලා කියමු. එතකොට අපි මස් කන්නේ නැහැ. අපි මස් කනවා.
මස් කියන කෑල්ල අපි දානවා. අපි මස් කනවා. we eat meat. එතකොට මේකේ අපි සිංහලෙන් කරන්නේ මෙන්න මේ තනයි මේ මම කියන එකට පස්සේ අර අමතර කෑල්ල දානවා. මම මස් කෑවා. මම මස් කාවි. අපි මස් කනවා. හරිද? එහෙම තමයි දාගන්නේ. එතකොට අපි මේ සබ්ජෙක්ට් එකට පස්සේ තමයි අපේ ඔය අමතර කෑල්ල දාන්නේ. හැබැයි ඉංග්‍රීසි වල වෙනස්. මොකද කරන්නේ ඉංග්‍රීසි වල මොනතරම් දික්ුණා මේ කෑල්ල එහෙමම තියෙනවා. හරිද? කෝච්චි එක එන්ජිම ඉස්සරහා තියෙනවා වගේ මේ කෑල්ල එහෙමම ඉස්සරහා තියෙනවා. තිබිලා ඉතුරු කෑල්ල තමයි පිටිපස්සට එකතු වෙන්නේ. පෙට්ටි එකතු වෙනවා වගේ ඉතුරු කෑලි පස්සට තමයි එකතු වෙන්නේ. ඒ කියන්නේ we eat meat. I ate meat. meat කියන එක පස්සට එකතු වෙනවා. I will eat meat. හරිද? දැන් එතකොට සිංහල ක්‍රමේ ගන්න හදන්න එපා. සිංහල ක්‍රමේ ඉංග්‍රීසි ක්‍රමේ අතර වෙනස හැම වෙලාවෙම අඳුර ගන්න. සිංහලෙන් කරන්නේ මොකද්ද? සබ්ජෙක්ට් එක දාලා ඒකට තමයි ඊළඟට දාන්නේ. ඊළඟට වරදින තැන තමයි මම කාවිද? ප්‍රශ්නනේ. එතකොට හෙල්පින් වර්බ් එක හරි බී වර්බ් එක හරි තමයි උඩට එන්නේ. දැන් මම කියලා කියපුවා මම කාවිද කියපුවා මම කියපුවා අයි දාගන්න බලනවා. ළමයි. එහෙම බෑ. කාවිද ප්‍රශ්නයක්ද නැද්ද කියලා බලන්න ඕනේ. ස්ටේට්මන්ට් එකක් නම් තමයි අයි කියන එක ඉස්සරහට. අයි හරි බී හරි මොකක් හරි කතුරු ඉස්සරහට එන්නේ. ප්‍රශ්නයක් වෙච්ච ගමන් හෙල්පින් වර්බ් එක හරි බී වර්බ් එක හරි මුලට එනවා. හරිද? මේ ක්‍රමයේදී එහෙම තමයි වෙන්නේ. එතකොට දැන් මෙතන මම කාවිද මම නොකාවිද? දැන් මුලට දැන් අපි කරන්න හදන්නේ මොකද්ද? සිංහල පිළිවෙලටම හදන්න try කරනවා. එතකොට අපිට වරදිනවා. අපි ඔළුවේ තියාගන්න ඕනේ ප්‍රශ්නයක් වෙච්ච ගමන් මේක ප්‍රශ්නයක් නේ ද කියලා තියෙන්නේ. නොකාවිද කියලා තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ helping verb එක හරි be verb එක හරි අදාළද ඉස්සරහට දාගන්න. හරිද? එහෙමනම් මේ අද දවසේ මේ ටිකක් බරපතල වැඩක් මේක. හරියට අල්ලගන්න එක හරිම වැදගත්. මොකද මෙතනින් ඉස්සරහට මේක උඩ තමයි අපි හදන්නේ. ඒකෝට මේක තමයි බේස් එක, මේක තමයි ෆවුන්ඩේෂන් එක. මේක උඩ තමයි බිත්ති ගොඩනගන්නේ. හරිද? මෙතනින් එහාට අපි කියලා දෙන්නේ මේකට තව කෑලි එකතු වෙන්නේ කොහොමද? මේකට can එකතු වෙන්නේ කොහොමද? WH questions එකතු වෙන්නේ කොහොමද? තැන වෙනස් වෙනකොට දේවල් අහන්නේ කොහොමද? තව වෙන තේරුම් වෙන විදිහට අහන්නේ කොහොමද? එතකොට මේක තමයි ෆවුන්ඩේෂන් එක. ඒක නිසා මේක හොඳට ගැඹුරට හරින ලද තැනක අත්විවරම වඩේ නෙමේ හොඳ ශක්තිමත් පොළොවක හදාගන්න. ඒක නිසා මම මේක ඉහාට දැන් මේ සිම්පල් ටික ඉවර කරන්නේ. මම දැන් කන්ටිනියස් ටිකට මේ පාඩමේදී යන්නේ නැහැ. ඊළඟ පාඩමේදී කන්ටිනියස් perfect සහ perfect continuous වලට යන්න. අදට මෙතනින් පාඩම ඉවර කරන්න අවශ්‍ය නම් දැන් මතකනේ මේක නෝට් එක ගහගන්න. ඒ වගේම මතක් කරන්න ඕන මේ අපි මේ පාඩම අතරතුරේදී පාඩමත් එක්කම පොත් කියවන එකත් අපි කරගෙන යනවා. අපි ලේඩි බර්ඩ් පොත් තමයි කියවන්නේ. මම මීට කලින් වීඩියෝ එකේදීත් ඔයගොල්ලන්ට මතක් කරා. තමන් ගාව තියෙනවා නම් දැන් මේ වෙනකොට යම් පිරිසක් මේ පාඩම් මාලාවත් එක්ක සම්බන්ධ වෙලා දිගට මේකේ යෙදීගෙන ඉන්න බව පේනවා. මේ සමහර මේ කමෙන්ට්ස් එහෙම බලුවාම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. මට පුළුවන් වෙලාවක් තියෙනවා නම් මම ඒකට උත්තර දෙන්න. Facebook පිටුවට යන්න Facebook පිටුවේ එක්ක සම්බන්ධ වෙන්න. කමෙන්ට් කරන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. සහ මේ මම පොත් ගැන කියන්නේ ගියේ. එතකොට මේ ලේඩි බර්ඩ් පොත් ඔබ ගාව තියෙනවා නම් කරුණා කරලා අපිට ලැබෙන්න සලස්වන්න. සිංහලෙන් ඉංග්‍රීසි අංක 148 තුල
විජය රත්න වීරගම සිංහල ඉංග්‍රීසි අංක 143 විජය රත්න වීරගම. දැන් මේ වෙලාවේ මේ රටේ තියෙන තත්ත්වය දැන් මේ මොහොතේ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන වෙලාවේ රටේ සංචලන සීමා තියෙන වෙලාවක්. හැබැයි මේ වෙලාවේ කියලා බැහැ. නමුත් ඉදිරියේදී රට විමුක්ත වෙච්ච වෙලාවක එවන්න පුළුවන් වෙච්ච වෙලාවක මට එවන්න ලැබෙන සලසන්න. ඒ වගේම නැවත ඒ පොත් ඕගොල්ලන්ට අවශ්‍ය නම් ඒක පොඩක් සටහන් කරලා එවන්න. මම නැවත පාඩමට අදාළව ඒක පාවිච්චි කරලා නැවත ලබා දෙන්නවත් සූදානම්. හරි එහෙමනම් අපි ඊළඟ පාඩමෙන් හම්බෙන්න බලාපොරොත්තු වෙමු. සමුගන්න.